හරි පුතේ. හරි. මේ සාමාන්‍යයෙන් පුතේ ඔයාලට හම්බෙන මං කිව්වනේ. හරි. මහන්සි වෙන්න පුතේ. හරි. මම පළවෙනි කොටස විද්‍යුත් දැන් ඔය ඉලෙක්ට්‍රෝඩ විභවය ගැන මූලික සංකල්ප ටික මං ඔයාලට කොට දාලා දුන්න කෙස් ගහට. හරි. මෙතනින් එහාට පුතේ ඔයාලට පාස් පේපර්ස් ආපු රචනා ප්‍රශ්න ඕන එකක් හදන්න පුළුවන් තීරි ටික මම මෙතනදී ඔයාලට හදලා දෙනවා. හරි. මම මේකෙන් කිසිම දෙයක් ඔයාලට බලාපොරොත්තු වෙන්නේ නැතුව ඔයාගේ ප්‍රතිඵලය උඩ දාන්න. හරි. ඔයා පොඩ්ඩක් දක්ෂ ළමයෙක් කරන්න. හරි. මට ඕන ඔයා කොහොම හරි පුතේ මේ කාලේ සෑහෙන්න අමාරුයි ඉගෙන ගන්න. හරි. සෑහෙන්න සමහර ළමයිට සෑහෙන්න ලොකු ආර්ථික ප්‍රශ්න තියෙනවා. සමහර ළමයිට ලොකු ප්‍රශ්න තියෙනවා. හරි. ඉතින් පුතේ රුපියල් 7 හොයන්න කලින් හරි රුපියල් 7 හොයන්න කලින් ඔයාට මොනවා හරි මට කරන්න පුළුවන් දෙයක් හරි මට ඔයා වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ පුතේ උගන්වන එක විතරයි හරි ඒකින්ද හරි මම දන්න දේ ඔයාට උගන්වනවා හරි ඔයා මේකෙන් උපරිම ප්‍රයෝජන ගන්න හරි ඔයා මොනවා හරි ප්‍රතිඵලයක් අරගන්න හරි මම මේකෙන් බලාපොරොත්තු වෙන දේවල් දෙකයි ඔයාගෙන් මම කලින් වීඩියෝ එකේදීත් කිව්වා එකක් පුතේ මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම මුල ඉඳන් අගට බලන්න අනිත් එක තමයි ඔයා මොනවා හරි මේ වීඩියෝ එකෙන් දෙයක් ගත්තා නම් මට කමෙන්ට් එකක් දාන්න ඒ එච්චරමයි මම ඔයාගෙන් බලාපොරොත්තු වෙන්නේ තව ඕනනම් යාළුවන්ට පොඩ්ඩක් මතක් කරන්න මේම වීඩියෝ එකක් තේනවා හරි කීයක්වත්ම රුපියලක්වත් මම මේකෙන් හම්බ කරන්නේ හරි මට මේකෙන් සල්ලි හොයන්න කාලේ ආවම මම සල්ලි හම්බ කරන්න හරි මේ වෙලාවේ ඔයා කොහොම හරි මේකෙන් ගොඩ යන්න හරි ආන්න පුතේ දැන් මම නතර කරපු තැන ඉඳන් පටන් ගන්නම් ඊළඟට පුතේ මට ඉතුරු වෙලා තියෙන ඊළඟ මාතෘකාව තමයි පුතේ මෙන්න මෙයා ඔයා දන්නවද දන්නේ විද්‍යුත් රසායනික ශ්‍රේණිය හරි විද්‍යුත් රසායනික ශ්‍රේණිය මොකද්ද සර් විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ ආන්නකෝ හරි විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ පුතේ ආගන්න හරි විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ හරි විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ හරි විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ මේ වගේ කතාවක් අහන්නකෝ විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ මේ වගේ කතාවක් මේ වගේ හරි සාමාන්‍යයෙන් පුතේ අපි හිතමු විවිධ සංයෝග විවිධ මූලද්‍රව්‍යයන්ට සාමාන්‍ය විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ හරි කට්ටියන්ගේ සාමාන්‍යයෙන් පුතේ අපි දැන් ගත්තනේ හයි ඉලෙක්ට්‍රෝඩ වල හරි විද්‍යුත් රසායනික ශ්‍රේණිය කියලා කියන්නේ පුතේ ඉලෙක්ට්‍රෝඩ වල ඉලෙක්ට්‍රෝඩ විභවය ඉහළ ඍණාංගවල සිට මොනාංගවල ඉඳන් ඉහළ ඍණාංගවල ඉඳලා හරි මේ ඉහළ ධනාගයන් දක්වා සකස් කරයින් පස්සේ ලැබෙන ශ්‍රේණියට අපි කියනවා විද්‍යුත් රසායනික ශ්‍රේණිය මොනාගයන් වල ඉඳන් පුතේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝඩ වල ඉලෙක්ට්‍රෝඩ විභවය ඉහළ ඍණාංගවල සිට ඉහළ ධනාගයන් දක්වා සකස් කරාම ලැබෙන ශ්‍රේණියට කිව්වා ඉලෙක්ට්‍රෝඩ විද්‍යුත් රසායනික ශ්‍රේණිය. අහන්නකෝ සාමාන්‍යයෙන් ඔයා මතක තියාගන්න හරි. ඔයාට විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගත්තාම හරි. ඔයා මතක තියාගන්න සාමාන්‍යයෙන් විද්‍යුත් රසායනික ශ්‍රේණිය ගත්තාම හරි. ඔයාට හම්බෙනවා මේ වගේ කට්ටිය ලිතියම් හරි. මෙයාට සාපේක්ෂව මෙයා ලිති හරි. හරි සාමාන්‍යයෙන් ලිතියම් හම්බෙනවා. ඊට පස්සේ හරි ඊළඟට පුතේ ඔයාට හම්බෙනවා මෙහෙම පොටෑසියම් හරි මේ කට්ටියන්ගේ ඉලෙක්ට්‍රෝඩ විභවය හරි පොටෑසියම් හරි ඊට පස්සේ තාමතකද හරි ඊට පස්සේ පුතේ සෝඩියම් වගේ කට්ටිය හම්බෙන ওই විදිහට ඔහොම පහළට ලියාගෙන යන්න පුළුවන් හරි ඊළඟට මම මේ හරියෙන් ලියන්න මේ මැද ඉන්නවා සෑහෙන්න කට්ටියක් ලෙඩ් දන්න දෙක ලෙඩ් හරි මේ විදිහට පුතේ ඉලෙක්ට්‍රෝඩ විභවය සාමාන්‍යයෙන් අපි ලියන්නේ මෙහෙමයි ලිතියම් 1+ ලිතියම් මෙයාට මෙහෙමයි ලකුණු කරන්නේ මම කියලා දෙන්නම් ඒ වගේ එකක් ලියන විදිය හරි සාමාන්‍යයෙන් දෙන විදිය දැනට පොඩ්ඩක් මෙහෙම බලා ගන්න මේ අතරමැද අගයන් තියෙනවා මම ලිව්වේ නැහැ මගේ බෝඩ් එකේ ඉඩ නැති හින්දා තව තියෙනවා පුතේ හරි මෙයාට සාපේක්ෂව මෙයා ඊළඟට පුතේ මෙයා හරි මේ copper 2+ copper හරි ඊට අමතරව පුතේ සාමාන්‍යයෙන් ඉන්නවා හරි මෙහෙම හරි ඔය විදිහට ඉන්නවා සෙට් එකක් මේ කට්ටියන්ගේ පුතේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය හරි ඉලෙක්ට්‍රෝඩ විභවය සාමාන්‍යයෙන් අපිට ලකුණු කරන්න පුළුවන් සර් සම්මත නම් මේක මනින්න ඕන සෙල්සියස් අංශක 25ක උෂ්ණත්වයේදී සහ සර් ඔයාලට මතකද දන්නේ නේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියවම මනින්නේ සෙල්සියස් අංශක 25ක උෂ්ණත්වයේදී සහ තාමනෝද ඔයාලට මතකද දන්නේ නේ භාවිතා කරන විද්‍යුත් විච්ඡේදයේ සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට එහෙමත් නැත්නම් වායු ඉලෙක්ට්‍රෝඩයක් නම් සර් එයාගේ පීඩනය 1 atm ඔන්න ඔය තත්ත්ව ටික මෙන්නම අපි කියනවා එයා සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය සාමාන්‍ය පුතේ එයා සාමාන්‍ය සංකේතවත් කරන්නේ මෙහෙම e θ
එහෙම නැත්නම් ওই සංකේත E නෝට් කියලාත් කියනවා E තීටා කියලාත් පාවිච්චි කරනවා. ඔය අගයන් දෙකෙන් ඕන එකක් පාවිච්චි කරන්න පුළුවන්. හරි. සාමාන්‍යයෙන් පුතේ මේ උඩ ඉන්න කට්ටියන්ගේ අගයන් මම නිකන් බොරු අගයන් ටිකක් දෙන්නම්. හරි. මම බොරු අගයන් ටිකක් දෙන්නම් සාමාන්‍යයෙන්. හරි. අපි හිතමු මෙයා හරි ඍණ හරි ඍණ 3.05යි. හරි. මෙයා ඍණ 2.08යි. හරි. මෙයා ඍණ 1.05යි. මෙන්න මෙයාගේ අගය ඍණ 0.08යි. මෙන්න මේ හයිඩ්‍රජන්ගේ අගය පොඩ්ඩක් විශේෂයි පුතේ. මෙන්න මෙයාගේ අගය 0.0යි. පුතේ මේ අගයන් ඔක්කොම ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ විභවාන්තරයක්. එන පුතේ වෝට් වලින් එන්නේ. අර වෝට් ඔයාලට මතකද බැටරිය අපි කියන්නේ වෝට් 5යි වෝට් 6යි. හරි. මෙයාගේ එන්නේ වෝට්. පුතේ මෙන්න මේ කොපර් වගේ කෙනෙක් ගෙනවා පුතේ අගය මොන අගයක් දන්නවද? ධන ඉලෙක්ට්‍රෝඩ විභවයක්. හරි. ඉලෙක්ට්‍රෝඩ විභවයක් අයඩීන් වගේ කට්ටියන්ගේ ධන. හරි. අපි නිකන් බොරු වගයන් ටිකක් දාලා මට ඔයාට කියලා දේවල් ටිකක් කියලා දෙන්න ඕන වුණා. ආන්න පුතේ මේ ඔයාට මං කිව්වා මේ මගේ පළවෙනි තීරිය මේ ආශ්‍රිතව මං කිව්වා බොහෝ ලෝහවල ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණයි. හැබැයි කොපර් වගේ ලෝහයක ඉලෙක්ට්‍රෝඩ විභවය ධනයි. ඔන්න මං ඇත්ත බව ඔප්පු කරා පළවෙනි තීරිය. දෙවැනි කතාව සර් මේ සමහර අනිත් එක්කෙනා මං කෝ මෙයාගේ අගය 0යි නිරපේක්ෂ ඉලෙක්ට්‍රෝඩ විභවයක් තියෙන කාටේ මෙන්න මේ හයිඩ්‍රජන්ට මෙයාට කියන පුතේ සැසඳුම් ඉලෙක්ට්‍රෝඩේ මෙයාගේ අගය 0යි. ආන්නකෝ ඉලෙක්ට්‍රෝඩ විභවය උඩ කට්ටියන්ගේ ඉහළ ඍණාගයන් වල ඉඳන් මේ බලන්න ඍණාගයන් එන්නේ අඩු වෙලා ධනාගයන්ටුත් වැඩි වෙනවා. මෙයාගේ ධන 0.1යි මෙයාගේ ධන 0.3යි. පහළට යද්දි මේ ඉහළ ඍණාගයවල වල ඉඳන් ඉහළ ධනාගයවල දක්වා යනවා. පුතේ මෙන්න මේකේ මේ මෙහෙම ඉඳන් පුතේ උඩට යද්දි මේ ඔක්කොම කට්ටියන්ට උඩට යද්දි පුතේ ඔක්සිකරණ හැකියාව මොකෝ වෙන්නේ? ඔක්සිකරණ හැකියාව වැඩි වෙනවා. ඉහළ ඉන්න කට්ටියන්ට පුතේ ඔක්සිකරණ හැකියාව වැඩි වෙනවා. මොකද්ද සර් මේ කතාවේ තේරුම? කොහේදී හරි තැනක පුතේ ලෙඩ්තුයි හරි කොහේදී හරි තැනක ලෙඩ්තුයි පොටෑසියම්තුයි තියුවොත් පුතේ කාටේ වැඩි හැකියාවක් තියෙන ඔක්සිකරණය වෙන්නේ. මෙන්න පොටෑසියම්ට. උඩ ඉන්න කෙනාට පුතේ ඔක්සිකරණය කිරීමේ හැකියාව වැඩි. එහෙනම් මේ වගුවෙන් අපිට ගන්න පුළුවන් කෙනා තමයි ඍණාගය වැඩි වෙන්න කාට හරි කෙනෙක්ට මොන වෙන්න පුළුවන් පුතේ? ඔක්සිකරණය වෙන්න පුළුවන් හැකියාව වැඩි. එතකොට සර් මේ ධන දෙන්නෙක් ඉන්න ඕනේ. ඉතින් සර් කිව්වනේ ඍණාගය වැඩි වෙන්න ඔක්සිකරණ හැකියාව වැඩි කියලා. ඔව් පුතේ. මේ ධන දෙන්නෙක්ගේ කොහොමද සර් සංසන්දනය කරන්නේ? මෙහෙම සංඛ්‍යා රේඛාවක් අඳින්න. මෙන්න පුතේ ධන 0.1 මේ හරියෙන් හරි ධන 0.3 තියෙන්නේ මේ හරියෙන්. එහෙනම් සර් ඍණ පැත්තට නැඹුරු කෙනා කවුද? මේ ඍණ පැත්තට නැඹුරු කෙනා 0.1. එහෙනම් පුතේ මේ දෙන්න සැලකුවොත් කාටේ පුතේ ඔක්සිකරණ හැකියාව වැඩි? මෙන්න මෙයාට කොපර්ට. එහෙනම් මේ දෙන්න ඉන්න වෙලාවක ඔක්සිකරණ හැකියාව වැඩි කොපර්ට. ධන දෙන්නෙක් සංසන්දනය කරත් වා සංඛ්‍යා රේඛාවක ඍණ පැත්තට නැඹුරු කෙනා අපි කියනවා මොන වෙනවයි කියලායි? ඔක්සිකරණය වෙන්න කැමති. පුතේ සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය කියලා කියන්නේ මෙයා විවිධ සාධක මත වෙනස් වෙනවා කියලා කලින් වීඩියෝ එකේ කිව්වනේ. අන්න මේ සම්මත තත්ත්වයට දෙමෙන්නාම තමයි මේ අගයන් ටික එන්නේ. හරි. දැන් ඔයාට ඔන්න ඉලෙක්ට්‍රෝඩ විභවය නැත්තම් විද්‍යුත් රසායනික ශ්‍රේණිය හරි. ඔයාට මේක මතක තියාගන්න. හරි. ඔය මැද අගයන් ටික ලිව්වේ නෑ. මට ඕන දේවල් ටික කියලා දෙන්නයි ඕන. මේ වඩා විද්‍යුත් ඍණ නෙමෙයි. වඩා ඉලෙක්ට්‍රෝඩ විභවය ඍණ කෙනා හැම වෙලාවෙම මොකක් වෙන්නේ? ඔක්සිකරණය වෙනවා. මේ දෙන්න හිටිය තැනක කවුද ඔක්සිකරණය වෙන්නේ? ලිතියම් පුතේ. හරි. ඔන්න ඔයාට මූලික කතාව හරි. හරි පුතේ. ඊළඟ කොටස තමයි මේක ඔයාට හම්බෙන. හරි. ඊළඟ කොටස තමයි ඔයාට මේකේ හම්බෙන විද්‍යුත් රසායනික කෝෂ. මොකද්ද සර් මේ විද්‍යුත් රසායනික කෝෂ කියලා කියන්නේ? අහන්නකෝ මේක තමයි මේ පාඩමේ හදවත වගේම කතාව. හරි. විද්‍යුත් රසායනික කෝෂ. මං කෙස් ගහට කියලා දෙන්නම්. හොඳට බලා ගන්න. හරි. මං කෝෂයක් ගැන කියද්දි පුතේ මේ ඔයාලට නිකන් පොඩි කෝෂයක් ඇඳලා පෙන්නන්නම්. ගෙදර අපේ ගෙදර සර් අපි පාවිච්චි කරන බැටරියක් නේ සර් කෝෂයක් කියන්නේ. ඔව්. කෝෂයක පුතේ ධනාග්‍රේකුයි ඍණාග්‍රේකුයි තියෙනවා. හරි. අපිට ඉතින් මෙයාගේ විභවාන්තරයේ මෙහෙම වෝල්ට් මීටරයක් දාලා මැන ගන්න පුළුවන්. හරි. එහෙම නිකන් අපි බොරුවට හිතමු. හරි. හොරි. ඒ වගේ එකක් තමයි පුතේ එහෙනම් කෝෂයක් කියන්නේ. එහෙනම් අනිවාර්යෙන්ම මොන අග්‍රයක් තියෙන්න ඕනේ? ධනාග්‍රේකුයි සර් ඍණාග්‍රේකුයි තියෙන්න ඕන. ආන්නකො මම වැඩේ කියලා දෙන්නම්. ඔන්න මම අඳිනවා පුතේ මෙතන හොඳට බලා ගන්න. හරි. මම මෙහෙම ඇඳාම දැන් ඔයා මට කියයි සර් හරි. ඔයා බලන්න ඔයා අඳින්න මම සර්ට උදව් කරන්නම්. හරි. මෙන්න. හරි.
වැඩේ මං එක ගානකින් සම්පූර්ණ කෝෂ ටිකම කෙස් ගහට උගන්වනවා. හරි මේ අහන්න. හරි එක ගානකින් හරි මම මෙතනට එන්නම් පස්සේ එක ගානකින් ඔක්කොම ඕන විභාග ගානක් හදන්න පුළුවන් තැනකට මාව ගේනවා. මේ තියෙන්නේ සර් මැග්නීසියම් තහඩුවක්. හරි මැග්නීසියම්. එහෙනම් පුතේ මෙතන තියෙන්න ඕන මොන ද්‍රාවණයක්ක? මැග්නීසියම් 2+A+ ද්‍රාවණයක්. සර් මෙයාගේ සාන්ද්‍රණය සම්මත නම් 1 මෝල් ඝන ඩෙසිමීටරයට. මේක උෂ්ණත්වයේ විදිහට සර් සෙල්සියස් අංශක 25ක උෂ්ණත්වයක් ලකුණු කරන්න ඕන. හරි ඊළඟ කතාව. ඔන්න මම මැග්නීසියම් ඉලෙක්ට්‍රෝඩය ඇඳා. අර මට කලින් කියලා දෙන්න බැරි වුණ කතාවක් තිබුණා පුතේ. මේ ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝඩ අංකණය කරන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝඩ අංකණය පුතේ මේ වගේ ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන්න ආවොත් කොහොමද දන්නවද අංකණය කරන්නේ? හරි මේක සෑහෙන්න වැදගත්. ඔක ගොඩාක් වෙලාවට ළමයි අතින් වරදිනවා. ඔය ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන්න දන්නේ නැහැ. හරි හරි සාමාන්‍ය පුතේ මේ ආගන්නකෝ ඉලෙක්ට්‍රෝඩයක් සාමාන්‍යයෙන් කොහොමද අංකණය කරන්නේ? හරි මේ පොඩ්ඩක් ඔය බෝඩ් එකේ පොඩි ප්‍රශ්න ටිකක් තියෙන හින්දා මම මේ හරියෙන් පටන් ගන්නම්. හරි කොහොමද පුතේ ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන්නේ? හරි මේ අහන්න. හරි ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරන්නේ මම පාවිච්චි කරන්නම් මෙයා. හරි මෙහෙම. හරි මේ තමයි සර් සම්මත ඉලෙක්ට්‍රෝඩයක් සාමාන්‍යයෙන් කොහොමද අංකණය කරගන්නේ? හරි ඉලෙක්ට්‍රෝඩයක් අංකණය කරගන්නේ ඔය මුකුත් කතා වලට යන්නේ නැතුව මම මෙතනදී මැග්නීසියම් පාවිච්චි කරන්නම්. සර් සම්මත එක්කෙනෙක් නම් මෙතන ඉන්න ඕනේ මැග්නීසියම් 2+A+ කෙනෙක්. හරි සර් මෙයාගේ සාන්ද්‍රණය අනිවාර්යයෙන්ම මෙයාගේ සාන්ද්‍රණය සම්මත ඉලෙක්ට්‍රෝඩයක් නම් සර් මැග්නීසියම් 2+A+ මෙයාගේ සාන්ද්‍රණය අනිවාර්යයෙන්ම කවුරු වෙන්න ඕනේ? කවුද වෙන්න ඕනේ? 1 මෝල් ඝන ඩෙසිමීටරයට වෙන්න ඕන. හරි මෙයාගේ උෂ්ණත්වය පුතේ සෙල්සියස් අංශක 25ක් වෙන්න ඕන. ඔය වගේ එකක්. එතකොට සර් මේ වගේ කෙනෙක් කොහොමද අංකණය කරන්නේ? මේ වගේ කෙනෙක් අංකණය වෙද්දී වා මුලින්ම ලියන්න ඕන මේ මැග්නීසියම් 2+ කියලා මෙහෙම ලිව්වා. හරි මෙයාගේ ඔක්සිකරණ අංකය වැඩි කෙනා මෙයානේ මේ දෙන්නගෙන්. හරි ලිව්වා. පුතේ සාමාන්‍යයෙන් අපි A+ ලියන්නේ මෙහෙමයිනේ. අපි මෙයා මෙහෙම පරණ පාස් පේපර්ස් වල මෙහෙම තියෙනවා. හරි මෙහෙම A+ මෙයාගේ සාන්ද්‍රණය කවුරු විදිහට පාවිච්චි කරන්නේ? 1 මෝල් ඝන ඩෙසිමීටරයට. හරි මේ දෙන්න පුතේ. හරි මෙයා අර්ධ කෝෂයක් හින්දා මෙතන තනීරකින් මෙහෙම වෙන් කරනවා. මෙහෙම තනීරකින් වෙන් කරලා ඉතුරු වෙලා ඉන්න කෙනා කවුද පුතේ? මෙයානේ පුතේ ඉතුරු. මෙන්න මෙයා ලියනවා කවුද? මැග්නීසියම් කවුරු විදියට? සොලිඩ් විදියට ලියනවා. හරි සරලයි පුතේ වැඩේ. හරි කෙස් ගහට මතක තියෙන්න ඕන. හරි මැග්නීසියම් සොලිඩ් ඔන්න ඔය වගේ කතාවක් තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ඕනනම් මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය ලියන්න පුළුවන්. E θ නෝට් ඕනනම් පැත්තකින්. හරි E θ නෝට් කියලා මෙයාගේ අගය ලියන්න පුළුවන්. සාමාන්‍ය පුතේ මෙයා හරි අපි සාමාන්‍යයෙන් මැග්නීසියම් ලියද්දි ලියන්නේ පහලින්නේ මේ ඔක්කොම එකම මට්ටමට ගන්නවා. මේ පරණ පාස් පේපර්ස් වලදී වාට දැක ගන්න පුළුවන්. හරි මේ තනීරකින් තමයි වෙන් කරන්නේ මෙයා අංකණය කරද්දි. හරි මෙයාව අංකණය කරද්දි ඔහොම තනීරකින් තමයි අංකණය කරන්නේ. හරි ඔය ටික පොඩ්ඩක් මතක තියෙන්න ඕන. හරි මට ඕක නෙමෙයි කියලා දෙන්න ඕනුනේ. මට වෙන කතාවක් කියලා දෙන්න ඕනුනේ. හරි ඉලෙක්ට්‍රෝඩයක් ගැන නෙමෙයි ඉලෙක්ට්‍රෝඩ අංකණය කිරීමත් ඔන්න මම කියලා දුන්නා. මට ඔයාලට කියලා දෙන්න ඕන කෝෂයක් කරන්නේ කොහොමද? කෝෂයක් ආශ්‍රිතව විභාගයට ආපු ඕනම ප්‍රශ්නයක් ගොඩ දාන්න කියලා දෙනවා. අහගන්න. ඔන්න මම අඳිනවා කෝෂයක් මෙහෙම. හරි මම මේ මැද හරියෙන් අඳින්නම්. පුතේ කෝෂයක් හදන්න මම පාවිච්චි කරන්නේ හරි කෝෂයක් හදන්න මම පාවිච්චි කරනවා මේ වගේ දෙකක්. හරි කෝෂයක් හදන්න මම පාවිච්චි කරනවා මේ වගේ දෙකක් ඉලෙක්ට්‍රෝඩ දෙකක්. හරි මම මේකට පාවිච්චි කරන්නම් පුතේ. හරි මම මේකට සාමාන්‍යයෙන් පාවිච්චි කරනවා මෙන්න මේ වර්ග දෙක. හරි මම මේකට පාවිච්චි කරනවා පුතේ කොපර් ඉලෙක්ට්‍රෝඩයක්. හරි මෙයාට එහෙනම් කොපර් 2+A+ කෙනෙක් වෙන්න ඕන සර්. මේ කොපර් 2+A+ කෙනෙක් වෙන්න ඕන. මෙයාගේ සාන්ද්‍රණය පුතේ 1 මෝල් ඝන ඩෙසිමීටරයට වෙන්න ඕන. මෙයාගේ පුතේ පාවිච්චි වෙන්නේ කවුද? මෙයාගේ මම පාවිච්චි කරනවා මෙතනට ගන්නම් සිංක්. හරි එහෙනම් සර් මේ ද්‍රාවණය කවුරු වෙන්න ඕනිය? සම්මත ඉලෙක්ට්‍රෝඩයක් නම් සර් සෙල්සියස් අංශක 25 තියෙන කවුරු වෙන්න ඕනේ? සෙල්සියස් අංශක 25 තියෙන හරි 1 මෝල් ඝන ඩෙසිමීටරයට වෙච්ච කවුද වෙන්න ඕනේ? 1 මෝල් ඝන ඩෙසිමීටරයට වෙච්ච සිංක් 2+ කෙනෙක් වෙන්න ඕන. හරි මෙයාගේ සාන්ද්‍රණය හරි මෙයාගේ සාන්ද්‍රණය ඔය වගේ කෙනෙක් වෙන්න ඕන. පුතේ ඔන්න ඔතනින් තමයි කතාව පටන් ගන්නෙ. පුතේ මේ වගේ ඉලෙක්ට්‍රෝඩ දෙකකට මම මෙහෙම සම්බන්ධ කරොත් පුතේ මේ වගේ විභවාන්තරයක්
ඔයාට සාමාන්‍යයෙන් කවදාවත් පුතේ මෙයාගේ පාඨාංකයක් ගන්න බෑ. හරි? කවදාවත් මේ දෙන්න සම්බන්ධ කරාට පාඨාංකයක් ගන්න බෑ. ඇයි සර් පාඨාංකයක් ගන්න බැරි? ඇයි පුතේ මේ පරිපතේ කොහෙන්වත් මෙහෙම ආවිල දැන් මෙතනින් අල්තන් ඉලෙක්ට්‍රෝන හැදුණා කියලා මෙහෙම බොරුවට මෙහෙම මේ හරින් ඉලෙක්ට්‍රෝන බොරුවට හිතන්න මෙතනින් ඉලෙක්ට්‍රෝන මෙහෙම ආවොත් මෙහෙම ඇවිල්ලා මෙතනින් අතර වෙයි. මෙහෙ යන්නේ නෑනේ පුතේ ධාරාවක් යන්න නම් පරිපතේ සංවෘත වෙන්න ඉපයි. අන්න පරිපතේ සංවෘත වෙන්න මං අලුත් පොඩි භාණ්ඩයක් දානවා මං පස්සේ ඔයාලට පැහැදිලි කරන්නම් මෙයා කවුද කියලා. හරි? මෙයාගේ නම දැනට ඔයා මතක තියාගන්න මෙයාගේ නම ලවණ සේතුව. හරි ලවණ සේතුව මෙයාගේ කාර්යභාරය තමයි පුතේ මේ අභ්‍යන්තර පරිපතය සම්පූර්ණ කිරීම. දැන් ඉතින් සර් දන්න ඕනේ කතා දෙකක් දන්න ඕනේ. මෙන්න මේ වගේ එකකට සාමාන්‍යයෙන් අපි කියනවා මොකද්ද කෝෂයක් කියලා. පරණ පාස් පේපර්ස් වල පුතේ සාමාන්‍යයෙන් මේ කෝෂයක මේ අග්‍ර සම්බන්ධ කරන්නේ. හරි මේ කම්බි වලින් මොන වගේ සම්බන්ධ කරන්නේ මේ වගේ ගානට තිබුණාම ලකුණු හම්බෙනවා. හරි කෝෂයක් වෙද්දී මම ඔයාලට පොඩි කතාවක් කියලා දෙන්න ඕනින් ඉඳා මේ වෝල්ට් මීටරයක් දාලා තියෙන පොඩි කතාවකට මට පොඩි කතාවක් කියලා දෙන්න ඕනින් ඉඳා මම මේ අග්‍රය පුතේ A ලෙස නම් කරන්නම් මේ ටික B ලෙස නම් කරන්නම් මට පොඩි කතාවක් කියලා දෙන්න ඕනේ. පුතේ මේ දෙන්නගේ ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා මම බොරු වගයක් දාන්නම්. හරි පුතේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝඩ විභව හරි සාමාන්‍යයෙන් මම බොරු වගයන් දෙකක් දාන්නම් මට සාමාන්‍යයෙන් ගණනය කරන්න පහසු හින්දා හරි සාමාන්‍යයෙන් මම මෙයාගේ බොරු වගයන් දෙකක් දාන්නම්. හරි මට ලේසි හින්දා හරි මට ලේසි වගයන් දෙකක් මම හරි පුතේ සාමාන්‍යයෙන් මම දෙන්නම් මෙයාගේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රෝඩ විභවය තියෙනවා. හරි කොපර් මෙන්න මේකේ ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා සාමාන්‍යයෙන් ඔයා හිතන්න මෙයාගේ අගය ධන 0.34ක්. හරි ඔයා හිතන්න මෙන්න මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය සාමාන්‍ය පුතේ ඉලෙක්ට්‍රෝඩ විභවය ලකුණු කරන්නේ මෙහෙමයි. හරි සම්මත ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා මෙයාගේ පුතේ හරි සාමාන්‍යයෙන් මෙයාගේ ධන 3යි මේ වගේ එකක් මෙයාගේ සාමාන්‍ය ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා. හරි මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා. හරි මම දලාගයක් ගන්නම් මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ විභවය දීලා තියෙනවා ඍණ 0.76ක් හරි. එහෙනම් පුතේ ඕනම කෝෂයක මොකද්ද තියෙන්න ඕන? ඔන්න ඕවා තමයි ගොඩාක් ළමයි දන්නේ නැත්තේ. හරි ඕනම කෝෂයක් හෝ වේවා. හරි ඕනම කෝෂයක් හෝ වේවා ඊළඟට කතා කරන මාතෘකාව විද්‍යුත් විච්ඡේදනයනේ. සර් ඕනම එකක ඔක්සිකරණය වෙන අග්‍රය තියෙන්න ඕන. ඔයා දැනගන්න ඕන. ඕනම එකක පුතේ කෝෂයක් හෝ වේවා ඉලෙක්ට්‍රෝඩයක් හෝ වේවා ඕනම එකක දැන් මෙයාගේ මේ අගයන් දෙක දීලා තිනවා මම උඩින් ලියන්නම් පුතේ ලේසි වෙන්න. හරි මට පොඩ්ඩක් මේ වැඩ ඉස්සරහා වැඩ වලට ලේසි වෙන්න මම මෙයා පොඩ්ඩක් උඩින් ලියා ගන්නම්. හරි මෙයා පොඩ්ඩක් උඩින් ලියා ගන්නම් මට ඉස්සරහා වැඩ වලට ඕන වෙනවා මෙයා. හරි ඔයාට ඕන පාස් පේපර් එකක් හදන්න පුළුවන් තැනකට මම ඔයාව ගේනවා. ඕන පාස් පේපර්ස් ඕන මොඩල් පේපර්ස් ඕන එකක් හදන්න පුළුවන් තැනකට මම ඔයාව ගේනවා. හරි A එකක් B එකක් ගන්න ඕන කෙනෙක්ට ඊළඟට මේක ගොඩ දා ගන්න ඕන කෙනෙක්ට ඕනම කෙනෙක්ට අවශ්‍ය තියරි ටික හදලා දෙනවා. ඊට අමතරව පාස් පේපර්ස් ටික වෙනම කරනවා. හරි මෙයා ගන්න ඔන්න ඔහොම කතාවක් යන්නේ. හරි ඊට පස්සේ හරි පුතේ මෙයාගේ අගේ ඍණ 0.76යි. හරි ඍණ 0.76යි. හරි ඍණ 0.76යි. හරි කොහොමද තියෙන්නේ වැඩේ? ආගන්න ඕනම එකක පුතේ ඔක්සිකරණය වෙන ප්‍රභේදය ඕනම කෝෂයක හෝ ඕනම තැනක ඔක්සිකරණය වෙන කෙනාට කියන නම තමයි පුතේ ඇනෝඩය. ඕනම කෙනෙක් පුතේ ඔක්සිකරණය වෙන කෙනාට මේක කෝෂයක් හෝ වේවා විද්‍යුත් විච්ඡේදනයක් හෝ වේවා ඕනම තැනක ඔක්සිහරණය වෙන කෙනාට පුතේ කියන නම කවුද? කැතෝඩය. ඉතින් සර් මේකේ ඇනෝඩයයි කැතෝඩයයි අපි අඳුරගන්නේ කොහොමද? සර් අපිට කලින් කිව්වා ගොඩාක්ම ඍණ කෙනා ඍණ පැත්තට නැඹුරු කෙනා තමයි කිව්වේ ඇනෝඩය නැත්තම් ඔක්සිකරණය වෙනවා කියලා. සර් අපිට කිව්ව ගොඩාක්ම ඍණ කෙනා මේ ඍණ 0.76යි ධන 0.4යි වෙදි මේ සංඛ්‍යා රේඛාවේ බිඳුව මෙතන නම් 0.74 ඍණ මේ පැත්තේ ධනාගය මේ පැත්තේ න පුතේ ඍණ පැත්තට ගොඩක් නැඹුරු මෙයා නම් එහෙනම් මේකේ විභාගයේදී පළවෙනි ගැටලුව විදියට අහනවා මේකෙදි ඔක්සිකරණය වෙන්නේ කවුද පුතේ? ඔක්සිකරණය වෙන්නේ කවුද පුතේ? සිංක් තහඩුව. ඔක්සිකරණය වෙන්නේ නැත්නම් ඇනෝඩය සිංක් තහඩුව. මෙන්න ගොඩක් ධන කෙනා හරි ඔක්සිහරණ මේ ඉලෙක්ට්‍රෝඩ විභවයේ ගොඩක් ධන මෙයා කවුද? එහෙනම් කවුද මෙයා? ඔක්සිකරණය වෙන ඇනෝඩය නම් හරි මේකේ කැතෝඩය වෙන්නේ පුතේ කොපර් තහඩුව. හරි කොපර් තහඩුව. මෙයාගේ කැතෝඩයේ විදියට එන්නේ කොපර් තහඩුව. හරි මෙයාගේ කැතෝඩයේ විදියට එන්නේ කොපර් තහඩුව. හරි ලේසි.
හරි මෙයාගේ කැතෝඩේ විදියට එන්නේ කොපර් තහඩුව. ඊළඟ කතාව. ඊළඟට විභාගයේදී අහනවා පුතේ ඇනෝඩ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා. මගේ පුතේ ඇනෝඩේදී හැම වෙලාවෙම වෙන්නේ ඔක්සිකරණයක් නම් කවුද? මෙයානේ ඇනෝඩේ. එහෙනම් පුතේ මෙයා මොකද්ද වෙන්නේ? හරි මම මේ පැත්ත දැන් මේ දෙපැත්ත මාරු කරලානේ. මම මෙහෙම ලියුවා නම් හරිනේ. එතකොට ළමයිට තේරුම් ගන්න පුළුවන්. මේ පැත්ත තමයි පුතේ ඇනෝඩය. හරි මෙයා ඇනෝඩය. හරි මෙතනදී තමයි ඔක්සිකරණය වෙන්නේ. හරි සර් මෙයා කැතෝඩය. ඇයි එහෙම වෙන්නේ හේතුව පුතේ මෙයාගේ ඉලෙක්ට්‍රෝඩ ඉබේ ධනයිනේ. මෙයාගේ ඍණයි ඍණ දෙන්නේ කවොත් වඩා ඍණ කෙනා. හරි මෙයාගේ පුතේ ඔක්සිහරණයක් වෙන්නේ. සර් ඇනෝඩේදී වෙන්නේ හැම වෙලාවෙම ඔක්සිකරණයක් නේ. එහෙනම් පුතේ මොකද්ද වෙන්න ඕන? සිංක් කියන එක්කෙනා කවුරු බවට පත් වෙනවද? මේ සිංක් තහඩුව කවුරු බවට පත් වෙනවද පුතේ? සිංක් කවුරු බවට පත් වෙනවද? සිංක් 2 + a = 2 ඉලෙක්ට්‍රෝන බවට පත් වෙන ඕන විභාගයේදී එක ලකුණක් ගන්න තැන. පුතේ කැතෝඩ ප්‍රතික්‍රියාව මොකද්ද කියලා අහනවා විභාගයේදී. කැතෝඩේදී වෙන්නේ ඔක්සිහරණයක්. මේ ඉන්න කොපර් 2+ ද්‍රාවණේ ඉලෙක්ට්‍රෝන දෙකක් අරන් කවුරු බවට පත් වෙනවද පුතේ? කොපර් ලෝහය බවට පත් වෙන මේ භෞතික තත්ත්ව අත්‍යවශ්‍යයි. මේ ඇනෝඩ ප්‍රතික්‍රියාව කැතෝඩ ප්‍රතික්‍රියාව. ඊළඟ කතාව. ඔයාට පේනවා පුතේ මේ ඇනෝඩේ ළඟ මොනව වෙනවයි? ඇනෝඩේ ළඟ පුතේ මොනව නිපද වෙනවයි? ඉලෙක්ට්‍රෝඩ නිපද වෙනවා. මේ ඇනෝඩ ප්‍රතික්‍රියාවේ ඔක්සිකරණයක් වෙලා ඉලෙක්ට්‍රෝන නිපද වෙනවා. මේ නිපද වෙන ඉලෙක්ට්‍රෝන පුතේ මෙහෙම මේ සිංක් තහඩුව අසල නිපද වෙන ඉලෙක්ට්‍රෝන මෙහෙම ගමන් කරනවා. පුතේ එහෙනම් ඉලෙක්ට්‍රෝන ගමන් කරන්නේ මොන දිශාවටද කියලා විභාගයේදී අහුවොත් ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව වෙන්නේ කොහේ ඉඳන් කොයි පැත්තට? B සිට E දක්වා පුතේ ඉලෙක්ට්‍රෝන යනවා. ඔයා ඉගෙන ගන්නවා ෆිසික්ස් වලට. පුතේ ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාවට ප්‍රතිවිරුද්ධ පැත්තට තමයි මොනව යන්නේ පුතේ? විද්‍යුත් ධාරාව යන්නේ. එහෙනම් විභාගයේදී අහුවොත් මේක විද්‍යුත් ධාරාව මේ පැත්තට ඉලෙක්ට්‍රෝන යද්දී විද්‍යුත් ධාරාව ගමන් කරන්නේ පුතේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. එහෙනම් විද්‍යුත් ධාරාව ගමන් කරන දිශාව අහුවොත් මොන පැත්තෙන්ද මොන පැත්තට යන්නේ? A සිට B දක්වා යනවා. තව පොඩි කතාවක් කියන්න පුතේ. මේ ඇනෝඩේ ඉලෙක්ට්‍රෝන නිපද වෙන හින්දා මෙතනනේ පුතේ ඉලෙක්ට්‍රෝන නිපද වෙන්නේ. ඒකින්ද පුතේ ඇනෝඩේ මොනාරෝපිතයි? ඍණාරෝපිතයි. මතක තියාගන්න කැතෝඩේ මොනාරෝපිතයි සර්? ධනාරෝපිතයි. ඔන්න ගොඩාක් ළමයි පටල ගන්න තැන කෝෂයක පුතේ කැතෝඩේ ධනාරෝපිතයි. ඇනෝඩේ ඍණාරෝපිතයි. ඇනෝඩේ ඉලෙක්ට්‍රෝන නිපද වෙන හින්දා. හරි. දැන් උන්නෝගත් විභාගෙදී හරි. දැන් ඔයා දන්නවා ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහරණය වෙන්නේ කැතෝඩේදී කැතෝඩ ප්‍රතික්‍රියාව ඇනෝඩ ප්‍රතික්‍රියාව ඉලෙක්ට්‍රෝන ගමන් කරන දිශාව මේ ඇනෝඩේ මේ ඇනෝඩේ ඉඳලා කැතෝඩේ දක්වා ඉලෙක්ට්‍රෝන යනවා. හැබැයි විද්‍යුත් ධාරාව යන්නේ ඊට ප්‍රතිවිරුද්ධ පැත්තට. ඊළඟ කතාව. සර් ඊළඟට විභාගෙදී අහනවා කෝෂ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? හරි කෝෂ ප්‍රතික්‍රියාව කියන්නේ මොකද්ද? හරි කෝෂ ප්‍රතික්‍රියාව කියලා කියන්නේ පුතේ මෙන්න මේන කැතෝඩ ප්‍රතික්‍රියාවයි. මේ කැතෝඩ ප්‍රතික්‍රියාවයි මම මෙයා එක කියලා කියන්නම්. මෙයා දෙක. මේ දෙන්න එකතු කරාම වෙන එක්කෙනාට කෝෂ ප්‍රතික්‍රියාව. හරි අපි නිකන් එකතු කරමු. මෙයා මේ පැත්තට එකතු කරා. අරයාගේ මේ පැත්තේ ඉන්න පුතේ සිංක් තහඩුව. හරි සිංක් සොලිඩ්. හරි සිංක් සොලිඩ් මෙහෙම ඉන්නවා. මේ භෞතික තත්ත්ව අත්‍යවශ්‍යයි ඒකස් මෙයා මෙහෙම ඊට පස්සේ කවුරු බවට පත් වෙනවයි? මේ පැත්තේ ඉන්නවා මෙයාගේ කොපර් සොලිඩ්. හරි මෙයාගේ මේ පැත්තේ ඉන්නවා කවුද? වම් පැති ටික එකතු කරා දකුණු පැති ටික එකතු කරා සිංක් එක්කස් ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝනට මේක කැපුණා. හරි. ඉතින් සර් මේ ඉලෙක්ට්‍රෝන ලියන්න ඕනේ නැහැ. ඔයා එකපාරම මෙහෙම ලියන්න. හරි මේව ලියන්න ඕනේ නැහැ. කොපර් සිංක් සොලිඩ් එක්ක ප්‍රතික්‍රියා වෙලා හරි කොපර් සොලිඩ් සහ කවුරු බවට පත් වෙනවද? සිංක් ධන දෙක බවට පත් වෙනවා. හරි කොපර් සොලිඩ් සහ සිංක් ධන දෙක එක්කස් බවට පත් වෙනවා. මේක තමයි පුතේ ඔයා විභාගෙදී ලියන්න ඕන කෝෂ ප්‍රතික්‍රියාව. ඔන්න විභාගෙට අහන්න පුළුවන් වැඩ. ඔයා දැන් ඇනෝඩය දැනගත්තා, කැතෝඩය දැනගත්තා, කෝෂ ප්‍රතික්‍රියාව, ඔක්සිකරණ ප්‍රතික්‍රියාව, ඔක්සිහරණ ප්‍රතික්‍රියාව, ඊළාට සමස්ත ප්‍රතික්‍රියාව. හරි ඔයාට තීරි ටික මං කෙස් ගහට උගන්වනවා. හරි ඔන්න ඒ ටිකත් හරි. මම ආයි පාරක් පොඩ්ඩක් මේක මකන්නම්. හරි චුට්ටක් මතක් කරන්නම්. මෙයා ඊළඟට විභාගෙදී ගොඩක් වෙලාවට අහපු තැන මෙන්න මේ ලවණ සේතුව කියන්නේ මොකද්ද? මෙයා වැදගත් වෙනවා පුතේ අභ්‍යන්තර පරිපථය සම්පූර්ණ කරගන්න. ඊළඟට පුතේ විද්‍යුත් උදාසීනතාවය පවත්ව ගන්න මෙයා වැදගත් වෙනවා. මෙයාගේ ප්‍රයෝජන ඇහුවොත් විද්‍යුත් උදාසීනතාවය පවත්ව ගන්න. එහෙම නැත්නම් අභ්‍යන්තර පරිපථය සම්පූර්ණ කරන්න. මෙයා නැත්නම් පුතේ ධාරාවක් යන්නේ නැහැ. සර් කවුද ඔය ඇමෝනියම් ක්ලෝරයිඩ් වගේ කට්ටිය
KCl වගේ කට්ටිය ගොඩක් වෙලාවට පුතේ ලවණ සේතු විදියට පාවිච්චි වෙනවා. ඇමෝනියම් ක්ලෝරයිඩ් KCl වගේ කට්ටිය ලවණ සේතු විදියට පාවිච්චි වෙනවා. හරි විභාගෙට යවුවොත් ලවණ සේතු වලට උදාහරණ මේ වගේ එකක්. ඊළඟට තව විභාගෙට අහන්න පුළුවන් දේවල්. හරි. තව විභාගෙට අහන්න පුළුවන් දේවල්. හරි. තව විභාගෙට අහන්න පුළුවන් පුතේ අන්තිම කතාව විදියට මේක හැම අවුරුද්දකම MCQ වලට අහන තැනක්. කෝෂයේ විද්‍යුත්ගාමක බලය හොයන්න කිව්වා. ඒකට සූත්‍රයක් උදේ පාන්දරම කියලා දුන්නා. මෙන්න සූත්‍රය. E theta සෙල් සමානයි පුතේ E theta නෝට් කැතෝඩ ඍණ E theta නෝට් ඇනෝඩ. එහෙනම් කැතෝඩ ඍණ ඇනෝඩ. බලන්න පුතේ වඩා විද්‍යුත් ඍණ කෙනා කවුද? ඇනෝඩ. එහෙනම් මෙයා ඇනෝඩය. මෙයා කැතෝඩය. එහෙනම් කැතෝඩයාගේ කීයේ 0.34යි. හරි. ඊට පස්සේ මේ ඍණ ලකුණ තිබුණු එක්කෙනා මෙයාගේ කවුද ඉන්නේ? ඍණ දශම මේ 0.76යි ඍණ. ඔන්න. එතකොට පුතේ මේ ඍණයි එකතු වුණාම කවුද වෙන්නේ? ඍණ එකතු වුණාම ධන වෙනෝනේ සර්. එතකොට එන්නේ 0.76කට 0.34ක් එකතු වුණා. හරි 10න් බිඳුව එකක් ඉතිරි 1.1. එහෙනම් පුතේ මෙයාගේ 1.1 වොට් විභවාන්තරය. එහෙනම් මේ කෝෂයේ විද්‍යුත්ගාමක බලය 1.1 වොට්. ඔන්න විභාගෙට අහන්න පුළුවන් ප්‍රශ්න. ඊට අමතරව පුතේ හරි ඊට අමතරව මම පන්තියේ ළමයිට විශේෂ කතා දෙකක් කියන මං කිව්වනේ A එකක් ගන්න B එකක් ගන්න කෙනෙක්ට මං ඊට අමතරව මගෙන් තව සපෝට් එකක් හම්බ වෙනවා කියලා මං ඒක වෙනම වීඩියෝ එක ඉස්සරහදී කියලා දෙන්නම්. මෙයාගේ සාන්ද්‍රණය එකට වඩා වෙනස් කරොත් මොකද්ද වෙන්නේ? මෙයාගේ සාන්ද්‍රණය එකට වඩා වෙනස් කරොත් මොකද්ද වෙන්නේ? A එකක් B එකක් ගන්න ඕන කෙනෙක් බලන්න ඕන කතාවක්. මේ කෝෂයේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද්ද වෙන්නේ? හරි කෝෂයේ උෂ්ණත්වය වැඩි කරොත් මොකද්ද වෙන්නේ? ඔය කතාවට එක අනිවාර්යෙන්ම දැනන් ඉන්න ඕන. හරි ඒ ටික මම වෙනම පැහැදිලි කරලා දෙන්නම්. මේ ටික තමයි මූලික තියරි. මොකද්ද ඔයා දැනගන්න ඕන පුතේ? හැම වෙලාවෙම ඇනෝඩය වෙන්නේ ඍණතාවයෙන් ඍණ කෙනා සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඍණ පැත්තට නැඹුරු වෙච්ච කෙනා. සර් ධනම දෙන්නෙක් හිටියොත් දැන් ධන 0.3යි ධන 0.5යි. එහෙනම් පුතේ මේකේ ඇනෝඩය කවුද? මෙන්න මේ ධන 0.3 කියන්නේ හැම වෙලාවම ඍණ පැත්තට නැඹුරු කෙනා. හරි ඒක පොඩ්ඩක් දැනන් ඉන්න ඕන. ඔන්න ඔය ටික පුතේ කෝෂයක දැනන් හිටියනම් හරි. තව පොඩි කතාවක් තියෙන පුතේ කෝෂයක් අංකණය කරන්නේ කොහොමද? හරි ඔයා කෝෂයක් අංකණය කරන විදියත් පොඩ්ඩක් දැනන් ඉන්න ඕන. කොහොමද කෝෂයක් අංකණය කරන්නේ? හරි කෝෂයක් අංකණය කරද්දී මේ හරි සරලයි. හරි කෝෂයක් අංකණය කරද්දී මේ හොඳට අහගන්න. හරි කෝෂයක් අංකණය කරද්දී මේ හොඳට අහගන්න. කෝෂයක් අංකණය කරද්දී මුලින් වෙන්න ඕන පුතේ ඇනෝඩ මේ ඇනෝඩය තමයි මේ පැත්තට ඇනෝඩය වෙන ප්‍රතික්‍රියාව. ඊළඟට මේ ලවණ සේතුව සංකේතවත් කරන්නේ මෙයා මගින්. හරි මේ ලකුණ තමයි පුතේ ලවණ සංකේත මේ සේතුව සංකේතවත් කරන්නේ මේ පැත්තට එන්නේ කැතෝඩේ පැත්ත වගේ වෙන අර්ධ ප්‍රතික්‍රියාව. ආන්න මේකේ වෙන වැඩේ. හරි මේක සාමාන්‍යයෙන් ඇනෝඩේ අස්සලදී වෙන ප්‍රතික්‍රියාව සහ කැතෝඩේ අස්සලදී වෙන ප්‍රතික්‍රියාව හරි වෙනම සාමාන්‍යයෙන් ලිව්වනේ. ඊට අමතරව මේ කෝෂයක් අංකණය කරද්දී පොඩ්ඩක් වෙනස්. හරි පොඩ්ඩක් ඇනෝඩේ පැත්තේ වෙන වැඩේ කැතෝඩේ පැත්තේ වෙන වැඩේ වෙන් කරන්නේ පුතේ මොන සේතුවෙන්? ලවණ සේතුවෙන් වෙන් කරන්නේ. හරි ලවණ සේතුවෙන්. හරි පුතේ කෝෂයක් අංකණය කිරීම. හරි කෝෂ ප්‍රතික්‍රියාව සහ කෝෂයක් අංකණය කිරීම කියන්නේ දෙකක්. අහගන්න. කෝෂයක් මේකේ ඇනෝඩේදී මොකද්ද වෙන්නේ පුතේ? සිංක් 2+ බවට පත් වෙනවා නම් මේක ලියන්නේ මෙහෙමයි. හරි සිංක් ලිව්වා මේ විදියට මෙතන සිංක්ගේ භෞතික අවස්ථාව ලිව්වා. මේ දෙන්නා මේ විදියට වෙන් කරා. ඊට පස්සේ ලියනවා කවුද? සිංක් 2+ aqueous. හරි මොකද්ද මෙයාගේ සාන්ද්‍රණය? හරි aqueous. හරි AQ 1 මවුල ඝන ඩෙසිමීටරයට. හරි මේ දෙන්න වෙන් කරන්න පාවිච්චි කරා. මේ මොකද්ද මේකෙන් සංකේතවත් කරන්නේ? ලවණ සේතුව. ඔන්න ඇනෝඩේ ආශ්‍රිතව වෙන වැඩේ. කැතෝඩේදී පුතේ හැම වෙලාවෙම මේ ලවණ සේතුව ගාවට එන්නේ ගොඩාක් වෙලාවට හරි බොහෝ විට මේ ලවණ සේතුව ගාවට එන්නේ පුතේ මේ අයන ද්‍රාවණය. එහෙනම් මෙතන ඉන්න කවුද? ඔක්සිහරණය වෙන්නේ කවුද? copper 2+ කවුද? aqueous. හරි aqueous 1 මවුල ඝන ඩෙසිමීටරයට. හරි මෙයාගේ මේ දෙන්න වෙන් කරන්න. හරි මේ ඉලෙක්ට්‍රෝඩයක් නෙමේ තියෙන්නේ. මේ දෙන්න වෙන් කරන්න දාන්නේ කවුද? මේ තනි ඉරක්. මේක copper solid. ඔන්න හරි copper solid. මේක සාමාන්‍යයෙන් මේක ලියද්දී හරි මේක සාමාන්‍යයෙන් අපි ලියද්දී මෙයා මෙහෙම පහලින් ලියන්නේ. අංකණය කරද්දී මේවට
සමානව ගන්න. හරි සමානව ගන්න. ඔන්න කෝෂයක් අංකණය කරන විදිහ මේවා පාස් පේපර්ස් කරද්දී ඕන වෙයි. හරි පාස් පේපර්ස් කරන්න මේවා සෑහෙන්න වැදගත් ඒ කොහොමද? ඉස්සෙල්ල මේ ඇනෝඩේ ආශ්‍රිතව ටික ලිව්වා. ඊට පස්සේ කැතෝඩේ ආශ්‍රිතව ලිව්වා. මේකෙන් සංකේතවත් කරන්නේ ලවණ සේතුව. හරි ඔන්න ඔය ටික සාමාන්‍යයෙන් දැනන් හිටියාම ඕනම එක්කෙනෙක්ට පුතේ මේකෙන් ප්‍රශ්නයක් කරගන්න බැරි වෙන්නේ නැහැ. දැන් ගෙදර ගිහලා හරි මම ඉස්සරහ වීඩියෝ වල මේකෙදි සාකච්ඡා කරනවා. හරි 2000 මට මතක හැටියට පුතේ 2010 මේකෙන් ගාණක් තියෙනවා. හරි 2010 ඊළඟට 2003 ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් 2010 7 වෙනි ගාණ. හරි 2003 ස්ට්‍රක්චර්ඩ් එසේ එකක් තියෙනවා 3 වෙනි එක මට මතක විදියට. හරි පොඩ්ඩක් උත්සාහ කරන්න ඕන අනිවාර්යයෙන්ම. හරි මම ඒ ටික සාකච්ඡා කරනවා. තව මේකට A එකක් B එකක් ගන්න කෙනෙක්ට වෙනම ඊළඟ වීඩියෝ එකේදී මම පුතේ විස්තර කරනවා පාස් පේපර්ස් MCQ හදන්නේ කොහොමද? රචනා හදන්නේ කොහොමද? ඊළඟට ඊට පස්සේ වීඩියෝ එකක් තව එකක් මම දානවා A එකක් B එකක් ගන්න කෙනෙක්ට සපෝට් එකක් විදියට.